නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි හවස් වරුවේදී ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතයට ඇතුළත් තිබෙන දේශනාවක්. මේ දේශනාවේ නම කේසී සූත්‍රය. කේසී කියන අශ්වයන් පුහුණු කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි කේසී සූත්‍රය. මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරථී කියන ගුණය දැක ගන්නට පුළුවන් වෙනවා. සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ මේ කේසී අරභයා මේ දේශනාව වදාළේ. ඉතින් මේ කේසී කියන පුද්ගලයා අශ්වයන් පුහුණු කරන එක්කිනා. අශ්වයන් පුහුණු කරන එක්කිනාට කියනවා අස්ස ධම්ම සාරථී කියලා. අශ්වයන් පුරුදු කරන කෙනා පුහුණු කරන කෙනාට මොකද්ද කියන්නේ? ඔව්, මිනිස්යන් පුහුණු කරන එක්කිනාට කියනවා පුරිස ධම්ම සාරථී. ඒකට කේසී අස්ස ධම්ම සාරථී, අශ්වයන්ව පුහුණු කරනවා. ඉතින් මේ කේසී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට ගිහින් උන්වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, "හා කේසී, ඔබ බොහෝම ප්‍රසිද්ධයි අශ්වයන් දමනය කිරීමට, අශ්වයන්ව පුහුණු කිරීමට ඔබ බොහෝම ප්‍රසිද්ධ කෙනෙක්. ඔබ කොයි විදිහටද අශ්වයන්ව පුහුණු කරන්නේ?" කියලා ඇහුවා. ඉතින් කිව්වා, "ස්වාමීනි, මං අශ්වයන්ව පුහුණු කරන්නේ මෙන්න මේ විදිහටයි. මං අශ්වයන්ව මේ මෘදු විදිහට, මුදුමලොක් විදිහට පුහුණු කරනවා, ඊට ගැළපෙන අශ්වයන්ව. ඇතන් අශ්වයන්ව මම පුහුණු කරන්නේ ටිකක් සැරපරුස විදිහටයි. පරුස විදිහට මං අශ්වයන්ව පුහුණු කරනවා. සමහර අශ්වයෝ ඉන්නවා මේ දෙකම මිශ්‍ර කරලායි පුහුණු කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර අවස්ථාවල් වෙනවා මෘදු විදියට සලකන්න වෙනවා මේ අශ්වයන්ට. ඇතැම් අවස්ථාවල් වෙනවා සැරට ඉන්න වෙනවා. ඒ විදිහටයි කියන මේ අශ්වයන්ව පුහුණු කරන්නේ, দমনය කරන්නේ. බුදුරජාණන් වහන්සේ අනෝ ඉතින් කේසී, ඉතින් ඔය අශ්වයන්ව මුරුදු විදිහට පුහුණු කරන්න හදනකොට ඒ අශ්වයා ඒ විදිහට দমনය වෙන්නේ නැත්තම්
සරපරුස විදියට පුහුණු කරන්න හදනකොට ඒ විදියට দমনය වෙන්නේ නැත්නම් මුරුදු විදිහටයි සරපරුස විදිහටයි දෙකෙන්ම පුහුණු කරද්දි පුහුණු වෙන්නේ නැත්නම් එවැනි අශ්වයන්ට ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි ඉතින් අශ්වයා দমনය විය යුතු අශ්වයා দমনය වෙන්න යාට වාර දෙනවනේ අශ්වයන්ව. ඒතර দমনය විය යුතු අශ්වයා මුරුදු විදියට හික්මෙන්නේ නැත්නම් පරුස විදියට හික්මෙන්නේ නැත්නම් මුරුදු විදියටයි පරුස විදියටයි දෙකෙන්ම හික්මෙන්නේ නැත්නම් ස්වාමීනි මං ඒකව මරනවා. ඒ මොකද හේතුව ආචාර්ය කුලයට ඒ කිව්වේ අශ්වයන් පුහුණු කරන කුලයට අවනම්බුවක් වෙන්න එපා කියලා. අවනම්බුව ඇති කර ගැනීම වළක්වන්නයි මං ඉබඳු අශ්වයන්ව මරනවා කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න යාගේ අශ්වයන් පුහුණු කරන පිළිලයා විස්තර කළා. දැන් එයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ගැන හැමතැනම පැතිරිලා තිබෙනවා අනුත්තර පුරිස ධම්ම සාරථි කියලා. මේ මිනිසුන්ව দমনය කිරීමේලා අනුත්තර වූ පරම උතුම් වූ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයා කියලා ඔබ වහන්සේ ගැන ප්‍රසිද්ධයි. ස්වාමීනි මේ මිනිසුන්ව দমনය කරන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා කේසි මමත් ඔය විදිහට තමයි කිව්ව කරන්නේ. කොහොමද? සන්නේනපි විනේමි. මුරුදු විදිහටත් මම මේ මිනිස්සුන්ව দমনය කරනවා. පරුසේනපි විනේමි. සරපරුස විදිහටත් මම මිනිස්සුන්ව দমনය කරනවා. සන්න පරුසේනපි විනේමි. මුරුදු විදිහට වගේම සරපරුස විදිහටත් මම দমনය කරනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මුරුදු විදියට দমনය කරනවා කියන්නේ මොකක්ද? පරුස විදියට দমনය කරනවා කියන්නේ මොකක්ද? මුරුදු විදියටත් පරුස විදියටත් দমন කරනවා කියන්නේ මොකක්ද කියලා. එන්න බලන්න. මෙන්න මුරුදු විදියට দমনය කිරීම. මම මෙහිමයි කියනවා මේ සත්‍යංග මුරුදු විදියට দমনය කරන්න. කාය සුචරිතය කියන්නේ මේකයි. අන්න. මොකද්ද පෙන්වා දෙන්නේ? කයින් කරන්නා වූ යහපත් දේවල් මේවා හොඳ පෙන්වා දෙනවා. ඒක තමයි මුරුදු විදිය. එතකොට පෙන්වා දෙනවා කාය සුචරිතය. මොනවද කාය සුචරිතය? ප්‍රාණඝාතයෙන් වැළකීම කියන්නේ මේකයි. උන්වහන්සේ පෙන්වා දෙනවා. නිහිත දඬු මුගුරුවත් හරිනවා. නිහිත සත්තු ආයුධ අත්හරිනවා. ලැජ්ජී සතුන් හිංසා කිරීමෙන් සතුන් මෙරි ලැජ්ජා වෙනවා. දයාපන්නෝ දයාවන්ත වෙනවා. සබ්බ පාන භූතේසු හිතානුකම්පී සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරන්න. ඒක මොන විදිහට හික්මවීමද? මුරුදු විදිහට කීම. මෙන්න සුචරිතේ. ඊළඟට කියා දෙනවා ආරණ්‍යේ වේවා ගමේ වේවා නුදුන් දෙයක් සොරසිතින් ගන්න එපා. සොරසිතින් තොරව වාසය කරන්න කියලා කාය සුචරිතේ පෙන්වා දෙනවා. ඊළඟට පෙන්වා දෙනවා කාමී වර්ධවා හැසිරෙන්නේ නැතුව වාසය කරන්න. මේ මොකද්ද පෙන්වා දෙන්නේ? කාය සුචරිතය. කාය සුචරිතය පෙන්වා දෙනවා. ඊළඟට පෙන්වා දෙනවා සත්‍ය වචන කියන්න. ඔව් කාය සුචරිතය තමයි බොරුවෙන් වැළකී වාසය කරන්න කියලා කියා දෙනවා. ඊළඟට කියා දෙනවා කේලම් කීමෙන් වැළකී වාසය කරන්න. පරුස වචන කීමෙන් වැළකී වාසය කරන්න. හිස් වචන කීමෙන් වැළකී වාක් සුචරිතය. ඔව් කොහොමද ඒක කරන්නේ? සත්‍ය වචනය කතා කරනවා. ඊළඟට සමගිය ඇති වෙන වචන කතා කරනවා.
සමගියේ සතුටු වෙනවා. සමගිය තුල ඉන්නවා. සමගිය ලබා දෙන දේම කියනවා. එයා පිසුනා වාචා කියන්නේ සමගිය ඇති වෙන දේ කියනවා. ඊළඟ එක එයා ඇත්තෙන් ඇත්ත ගලපනවා. සත්‍යවාදී වචන කතා කරනවා. සත්‍ය තුල රැඳිලා ඉන්නවා. එයා ලෝකයේත් එක්ක අරුබුද හට ගන්නාදී කතා නොකර ඉන්නවා. සත්‍යවාදී කෙනා. ඊළඟට අර කේලම් නොකීම වෙනුවට එයා මොකද්ද කරන්නේ? සමගී වෙන වචන කතා කිරීම. සමගී වෙන වචන කතා කරනවා. ඒ කේලම් නොකියනවා කියන්නේ ඒකයි. ඊළඟට මෙයා මිහිරි වචන කතා කරනවා. කන්න සුඛා කනට සැපේලවන වචන කතා කරනවා. ප්‍රේමනීයා ප්‍රේමවන්ත වචන කතා කරනවා. හදයංගම හෘදයාංගම වචන කතා කරනවා. පෝරි ශිෂ්ට සම්පන්න වචන කතා කරනවා. බහුජන කන්තා බොහෝජනයා කැමති වෙන බොහෝජනයාට සිත්ද ගන්නා වචන කතා කරනවා. මේ මෘදුකම. බහුජන මනාප බොහෝජනයාට මනාප වචන කතා කරනවා. ඊළඟට කතා කරනවා ඒ කෙනා කරුණු සහිතව. ඒ කිව්වේ දැන් බාගෙට නැතුව හොඳ යහපත් විදියට කරුණු සහිතව කතා කරනවා. නිදානවතින් වාචම් භාසිතා මේ හිතේ මතක තබාගෙන යලි යලි සිහි කළ යුතු යහපත් වචන කියනවා. ඒවා කියා දුන්නට පස්සේ මේකයි වචී සුචරිතය කියලා. මොකද අර පුරුෂ ධම්මයාට වෙන්නේ. පුරුෂ ධම්මයා කියන්නේ දමණය වෙන පුරුෂයාට මොකද වෙන්නේ? යා ඒව පුරුදු කරනවා. දැන් අස්පයාට ආදරෙන් කියා දෙන එකට හොඳ දේවල් අස්පයා පුරුදු වෙනවා වගේ මිනිස්යාටත් ඒ යහපත් දේ කියන්නේ අයහපත් දේ නෙමෙයි. ඔව් යහපත් දේ කියන එකට මේවා කරන්න සත්‍ය වචන කතා කරන්න සමගිය ඇති වෙන වචන කතා කරන්න ඊළඟට මිහිරි වචන කතා කරන්න මුදුමොල්ලක් වචන කතා කරන්න කියලා යහපත් දේ වචී සුචරිතය. අපි ගොඩාක් දැකලා තියෙනවා මේ බොහෝ තැන්වල නැති මේ කාය සුචරිතයේ බොහෝ තැන්වල අඩුයි. වචී සුචරිතයේත් අඩුයි. දැන් අපිට සමහර අවස්ථාවලදී මේ පෞල් වල ප්‍රශ්න ඇවිල්ලා කියන බැලුවට පස්සේ එක්ක කයෙන් සුචරිතයේ දෙන්නේ නැහැ. ඒව නැත්තම් වචනෙන් සුචරිතයේ දෙන්නේ නැහැ. එතකොට දැන් කාය සුචරිතේ වචී සුචරිතේ නැත්තම් කොච්චර පාඩුවක්ද? ඒ කියන්නේ මේ මෘදු විදියට හික්වෙන්නේ. මෘදු විදියට හික්මනවා නම් අමාරු දෙයක් නෙමෙයි ඒක. ඇයි? කරුණාවේ මෛත්‍රියේ මේක යහපත් කියලා යහපත් දේ පෙන්වා දෙන්න විතරයි තියෙන්නේ. ඒක තමයි කාය සුචරිතය, වචී සුචරිතය, ඊළඟට මනෝ සුචරිතය. කියා දෙනවා මනෝ සුචරිතය මොකද්ද? මේ ලෝකේ බාහිර දේවල් වලට අනුන්ගේ දේවල් වලට ආසා කරන්නේ. අනුන්ගේ දේවල් වලට ආසා නොකර ඉන්න කියප ගමන් එයා මොකද කරන්නේ? ආසා නොකර ඉන්නවා. එයා හික්මෙන විදිය. ඊළඟට අනිත් අය කෙරේ මෙච්චිත පතුරවන්න කියලා කියන්නේ. මෙච්චිත පතුරවන්න කිව්වහම එයා මෙච්චිත පතුරවාගෙන ඉන්නවා. නපුරු සිතක් ඇති කරගන්නේ නැහැ. අන්න මෘදු විදියට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. මේ විදියට කරුණා මෛත්‍රියෙන් ඉන්න කියලා කියන කාය සුචරිතය මේකයි කියලා ඊට පස්සේ කියා දෙනවා. දැන් උන්වහන්සේ කියා දෙනවා ඔන්න ඉති කාය සුචරිත මේක තමයි කාය සුචරිතය කියලා. ඔන්න කයින් කරන හොඳ දේවල් ටික ඔක්කොම හොඳ දේවල් ටික කයින් කරන කියා දෙනවා. වතාවත් කිරිලි, අපෝපස්ථාන කිරිලි, ගිලානෝපස්ථාන. ඒක තැනක තියෙනනේ යෝ ගිලානං උපට්ඨේය සෝ මං උපට්ඨේ. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා නම් යා මට උපස්ථාන කරනවා. අන්න උපස්ථාන කාය සුචරිතේ. වචී සුචරිතෙත් තියෙනවා. සමගිය ගැන හරියට කියලා තියෙනවා විස්තර. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කයින් කරන හොඳ දේවල් ටික කියනවා. ඒක තමයි මෘදු විදියට ඉක්මනවා කියන්නේ. ඊළඟට කාය සුචරිතස්ස විපාකෝ. කයින් හොඳ දේවල් කළාම ඒයින් ලැබෙන විපාක පෙන්වා දෙනවා. අන්න. ඒක තමයි මෘදු විදියට ඉක්මනවා කියන්නේ. කයින් හොඳ දේවල් කරාම
අනුන්ට උදව් උපකාර කරාම, ගිලානෝපස්ථාන කරාම, අපෝපස්ථාන කරාම, දන් දුන්නාම, සීල් රැක්කහම මේ වගේ දේවල් කිරීමේදී ඔව් මොකක්ද විපාක හැටියට ලැබෙන්නේ? සුගතිය උපදිනවා. සුගතිය උපදිනවා. සීලවන්තයාගේ සීල සම්පත් විස්තර කරනවා. ඒව සුචරිතේ විපාක තියෙන්නේ. සීලවන්තයාගේ සීල සම්පත් මොනවද? සීලවන්තයාගේ සීල සම්පත් පහක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. ඔව් මහත් භෝග සම්පත් ලැබෙනවා. මේ සීලවන්ත ජීවිතයක් ගෙවන්න එතකොට මහත් භෝග සම්පත් ලැබෙනවා. අන්න මෘදු ප්‍රකාශ. ඊළඟට කියන මේ සීලවන්ත ජීවිතයක් ගෙවන්න කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුග්ගච්ඡති. කල්යාණ කීර්ති රාවයක් පැතිරෙනවා. ඊළඟට සීලවන්ත ජීවිතයක් ගෙවන්න විසරදෝ උපසංකමති. ඕනෙම තැනකට යා විසරදව බිය රහිත සීතෙන් යනවා. මේ සීලේ අනුසස් කියනවා. ඊළඟට කියනවා අසම්මුල්ලෝ කාලං කරෝති. ඔව් සිහි මුලා නොවි මැරෙනවා. ඊට පස්සේ කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. කාය බිඳී මරණින් පසු සුගතිය උපදින මේ සුචරිත විපාක. සුචරිත විපාක පෙන්වා දෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මුදු මොලොක් විදියට හික්මෙනවා එක්කෙනාට මොකද වෙන්නේ? මේ සුචරිතේ මේකයි සුචරිතේ විපාක මේකයි කියලා අහුවහම එයාට අමුතෙන් එයාට මේ දුසිරිත විස්තර කරන්න ඕනේ නැහැ. දුසිරිතේ භයානක කටුක විපාක විස්තර කරන්න ඕනේ නැහැ. එයාට හොඳේ විපාක විස්තර කරාම ආන්‍යා හික්මෙනවා. ඊළඟට වචනෙන් යහපත් වචන මේකයි කියලා සත්‍ය වචන කතා කිරීම, සමගිය ඇති වෙන වචන කතා කිරීම, මිහිරි මුදුමොලක් වචන කතා කිරීම, අර්ථවත් වචන කතා කිරීම. මේව තමයි කියා දෙන්නේ යාට. වචී සුචරිතය. කියා දුන්නට පස්සේ යා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ වචී සුචරිතින් ලැබෙන විපාක තියෙනවනේ පෙන්නලා. විපාක තමයි තමන්ගේ වචනේට අනිත්‍ය අහුම්කම් දෙනවා. පැහැදිලි නොපැටලෙන ඊළඟට මිහිරි වචන කතා කරන්න පුළුවන් වෙනවා. ඊළඟට කතා කරන කතාව ඕන කෙනෙකුට අහගෙන ඉන්න කැමති වෙනවා. ඊළඟට ඒ කතාව තුළ ධර්ම කතාව වැටහෙනවා. මේ ඔක්කොම ආනිසංස. ඊළඟට යහපත් වචන කතා කරන කෙනා මරණින් මතු සුගතිය උපදිනවා. සුගතිය උපදිනවා. ඉතින් මේ සුචරිතේ විපාක කියා දෙනවා. ඊළඟට මනෝ සුචරිතයක් කියා දෙනවා. මේ දැඩි ලෝභයෙන් අවිජ්ජාවෙන් වෙන්වීමත් මෛත්‍රී සහගතව වාසය කිරීමත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මනෝ සුචරිතේ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලිකතාය යානිකතාය වත්තුකතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසා පාටිකං කන්න මනෝ සුචරිතයත් සුචරිතය ආනිසංසත්. එතකොට මනෝ සුචරිතය තමයි මෛත්‍රිය. මෛත්‍රිය නිතර නිතර පුහුණු කළොත්, නිතර නිතර භාවිතා කළොත්, නිතර නිතර වැඩුවොත්, නිතර නිතර ප්‍රගුණ කළොත් හැමතිස්සෙම යානාවක් වගේ මෛත්‍රිය පැවැත්වුවොත් මෙන්න මේවා ආනිසංස කියලා ආනිසංස පෙන්වනවා. මොනවද ආනිසංස? සුඛං සුපති සපසේ නිදිනවා. සුඛං පටිබුජ්ජති සුවසේ අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති පවිතු හීන පේන්නේ. මනුස්සානම් පියෝ හෝති මිනිසුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානම් පියෝ හෝති අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. දේවතා රක්ඛන්ති දෙවියෝ ආරක්ෂා කරනවා. නාසග්ගවා විසංවා සත්තංවා කමති. අවගින්නෙන් අවියායුධ වලින් වශයෙන් විසින් අනතුරු වෙන්නේ. තුවටන් චිත්තං සමාධියති. ඉක්මනින්ම චිත්ත සමාධිය ඇති වෙනවා. මුඛවන්නෝ විප්පසීදති. මූණේ පැහැය ප්‍රසන්න වෙනවා. අසම්මුල්ලෝ කාලං කරෝති. අන්න දැක්කද? සිහි මුලා නොවි මරණයටපත් වෙනවා.
උත්තරින් අපට විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝති. ඉදිරියේ තව මාර්ගඵල දිනු කරගන්න බැරි වුණොත් බඹලෝ යනවා. ඉතින් මේ එකක් ගන්න කියන එකට ඒක මිහිරි නැද්ද? මිහිරි නේද? අම්මෝ කියලා ඇඟ ඉරි වැටෙන්නේ නැහැ, නලල රැලි ගහන්නේ නැහැ. නේද? බය හිතෙන්නේ නැහනේ. බය හිතෙන්නේ දේවදූත සූත්‍රය අහනකොට. නේද? ආන වෙනස. දැන් මේක කියන එකට මේක අනේ මේක අපිට කරන්න නැත්නම් මේක අපිට කරන්න නැත්නම් කියලා අහන්න සුචරිතයයි සුචරිතේ ආවිපාකයි. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේක තමයි උන්වහන්සේගේ මෘදු මොලොක් ක්‍රමයෙන් පුරුෂයන් দমনය කිරීම. බුදුරජාණන් වහන්සේ මෘදු මොලොක් ක්‍රමයෙන් පුරුෂයන් দমনය කිරීම බොහෝ දේශනාවල් තියෙනවා. ඒ මෘදු මොලොක් ක්‍රමයෙන් පුරුෂයන් দমনය කිරීමේ බොහෝ දේශනාවල් තියෙනවා. ඒකේ අපාය සිහි කරවන්නේ නැහැ. කටුක විපාක සිහි කරවන්නේ නැහැ. නපුරු දේවල් මතක් කරවන්නේ නැහැ. ඒකේ මතක් කරවන්නේ යහපත් දේවල්මයි. හොඳ දේවල්මයි. මිහිරි දේවල්මයි. එතකොට මොකද වෙන්නේ? ඒ මිහිරි දේවල් අහනකොට ඒ මිහිරි දෙයට මෘදු දෙයට අවනත වෙන එක්කෙනා ඉන්නවා. ඒ මෘදු දෙයට අවනත වෙන අය ලෝක හැබැයි අඩුයිනේ. ඒ මෘදු දෙයට අවනත වෙන අය අඩුයි. දැන් මෘදු දෙයට දැන් ඕවා කිව්වට පස්සේ දැන් අර නපුරුකම් මුකුත් කියලා නැහැ. අපාය ගැන කියලාත් නැහැ. කියලා තියෙන මොකද්ද? සුගතිය ගැනනේ. බඹලෝ ගැන. එහෙනම් එයාට හිතෙන්නේ සුගතිය උපදින්නේ නැත්නම් මට හොඳයි. බඹලෝ උපදින්නේ නැත්නම් හොඳයි කියලා සුචරිතේ වඩනවා. එහෙනම් එයා සම්පූර්ණයෙන්ම සුචරිතේ අහගෙන සුචරිතේ විපාක අහගෙන හිත පැහැදිලා දමණය වෙනවා. අන්නේ කරුණින් බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරති. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කේසි දරුණු විදිහටත් මම කියා දෙනවා. දමණය කරනවා. මෙන්න මෙහෙමයි කියන දරුණු විදිහට කියා දෙන්නේ. ඉති කාය දුච්චරිතං මෙන්න මේකයි කයින් කරන දුස්චරිතය කියලා කියා දෙනවා. මොනවද ප්‍රාණඝාතේ බුදුජානක පෙන්වා දෙනවනේ. සතුම් මරනවා. ලේ වැකුණු අත්‍යතේ ඉන්නවා. දයා රහිතව ඉන්නවා. සතුන් කෙරෙහි කරුණා මෛත්‍රිය නැතුව ඉන්නවා. ලේ වැකුණු ලෝහිත පානීය හත පහතෝ නිමිට්ටෝ කියලා තියෙනවා. මේ සතුන් කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් නැතුව අත් ලේ වැකුණු අත්‍යතෝ ඉන්නවා. මේක ප්‍රාණඝාතේ. ප්‍රාණඝාතය දුර විස්තර කරන බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය මෙහෙමයි කියලා. ඊළඟට ප්‍රාණඝාතي වෙන ආකාරයට විස්තර කරනවා. සතෙක් පණ ඇති සතෙක් වෙන්න ඕනේ. සතුන් මැරීමේ චේතනාව ඇති වෙන්න ඕනේ. උපක්‍රමයක් කරන්න ඕනේ. ඔව් ඒ උපක්‍රමයේ යොදවන්න ඕනේ. ඒකෙන් එයා මැරෙන්න ඕනේ කියලා මේ විස්තර කරනවා. මෙන්න මේකයි අකුසලයේ. මෙන්න කයින් කරන දුෂ්චරිතය මේක තමයි උන්වහන්සේගේ සැරපරුස විදියට හික්මවීම. ඊළඟට උන්වහන්සේ කයින් පෙන්වා දෙන මෙන්න මේ විදියට කයින් හොරකම් කරනවා. හොරකම් කරන වංචනික විදියට ජීවත් වෙන අය ඉන්නවා. හොරකම් කරනවා තරාදියෙන් හොරකම් කරනවා මයින් මෙම්මෙන් හොරකම් කරනවා ගණන් හිලව් වලින් හොරකම් කරනවා ඊළඟ නොඑක ආකාරයට හොරකම් කරනවා නුදුන් දී ගන්නවා. බුදුරජාණන් වහන්සේ ආරණ්‍යක වේවා ගමක වේවා නුදුන් දී ගන්නවා. අනුන්ගේ දෙයක් බව දැන ගැනීම ඊළඟට හොරහිත පහළ වීම ඊ සඳහා උපක්‍රමයක් යෙදීම ඒ උපක්‍රමය තුලින් ඒ දේ තිබුණු තැනින් ඉවත් කිරීම හොරකම මෙහෙමයි වෙන්නේ කියලා ඒක තමයි බුදුරජාණන් වහන්සේ දරුණු දේ පෙන්වා දීලා හික්මවනවා කියන්නේ. එතකොට මිහිරි දෙයක්ද මේ පෙන්වා දෙන්නේ. හොරකම පෙන්වා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ වර්ධිකාම සේවනය විස්තර කරලා දෙනවා. මෙහෙමයි මව් රකින්න අය ඉන්නවා, ඊළඟ පියා රකින්න අය ඉන්නවා, ස්වාමියා රකින්න අය ඉන්නවා, නැන්දනිය රකින්න අය ඉන්නවා, මාමණ්ඩිය රකින්න අය ඉන්නවා, සහෝදරයා රකින්න අය ඉන්නවා, සහෝදරිය රකින්න අය ඉන්නවා. මේ වගේ ආරක්ෂා කරන පිරිස සමග වර්ධී බැඳීම කාම මිත්‍යාචාරයයි කියලා. එතකොට මේ වගේ විස්තර කරනකොට ඔන්න ඒක තමයි මොකද්ද? දරුණු විදියට විස්තර කිරීම. තවත් දරුණු විදියට භික්ෂුන් වහන්සේලාට විස්තර කළා තියෙනවා.
වචී දුෂ්චරිතයේ භයානකකම. එක්තරා අවස්ථාවක ගිනි ගොඩක් විශාල ගිනි කඳක් ඇවිලෙනවා. ඇවිලෙනකොට බුදුරජාණන් වහන්සේ අන මහණෙනි මේ ගිනි කඳ ඇවිලෙනවා. මේකද හොඳ කාන්තාවක් වෙලඳගෙන ඉන්න එකද හොඳ? වික්ෂුන් කියනවා නේ ස්වාමීනි මේ ගිනි කඳ කාන්තාවක් වෙලඳගෙන ඉන්න හොඳයි කියනවා. නෑ ඊට වඩා හොඳයි කියනවා. මේ ගිනි කඳ වැළඳ ගන්න කියනවා. මේ ගිනි කඳ වැළඳ ගත්තොත් එක්ක මැරෙයි, මාරාන්තික තුවාල ලබයි, නිරේ යන්නේ නැහැ. එතන මිහිරි සිද්ධිද තියෙන්නේ. දමනය කරන ආකාරය. පුරුෂ ධම්මසාරති. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහෙම අවස්ථාවක් තියෙන මහණෙනි මේ ගිනි කඳ වැළඳ ගන්න එකද කැමති, හොඳ සිනිඳු පටසිවුරු පොරවන එකද කැමති? ස්වාමිනී පටසිවුරු හරියගේ කිව්වා. නෑ දුස්සීලව ඉඳගෙන පටසිවුරු පොරවනවට වඩා මේ ගිනි කඳ පොරවා ගන්න එක උතුම්. මේ ගිනි කඳ පොරවා ගත්තොත් එක්ක මැරෙයි, මාරාන්තික වේදනාව විඳී, නිරේ යන්නේ නැහැ. එතන දැක්කනේ තියෙන කලින් කියපු එකට දේශනාවට මේක වෙනස් නැද්ද? මේක තනිකරම දරුණු දේවල් විස්තර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනවා මහණෙනි මේ ගිනි ගුලි කර ගිලින එකද හොඳ? ඇල්හාලේපත් හොඳ සූප ව්‍යංජනත් එක්ක සුවඳ ගහද්දි වළඳන එකද හොඳ? ඇල්හාලේපත නාගේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකක්ද වදාළේ? දුස්සීලව ඉඳගෙන ඇල්හාලේ බත වළඳනවට වඩා හොඳයි කිව්වා මේ ගිනි ගුලි ගිලින එක. මේ ගිනි ගුලි ගිලීමෙන් එක්කෝ මරණයටපත් වී මාරාන්තික වේදනාවෙන් නිරේතිරි ආදී දුක් විඳින්නේ නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙනවා මේ කාය දුෂ්චරිතය පෙන්වා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඔය විදිහට උන්වහන්සේ නොඑක ආකාරයෙන් පෙන්වා දෙන එක්තරා අවස්ථාවක මේ බුද්ධ ශාසනය අවුරුදු 20ක් බුද්ධ ශාසනය තුල භික්ෂුන් වහන්සේලා බවසර කිලුටු කරගත්තේ නැහැ 20 අවුරුද්දක්. 20 අවුරුද්දක්ම බුදුරජාණන් වහන්සේ මුල් කාලේ මේ මුල්ම කාලේ ශාසනයට ඇතුළු වෙච්ච බොහෝ දෙනා මේ අර මිහිරි විදියට වචන වලින් හික්මුනේ. මිහිරි වචන වලින් හික්මුනේ. කියන්නේ සරපරුස දැන් ඕවා තමයි සරපරුසයි කියන්නේ. දැන් අපි සරපරුසයි කියලා කියන්නේ මොනවද? තෝතා නුඹලා ඕවා නේද? වර ඵල. දැන් මේක කියන්නේ ඒක නෙමෙයි. දැන් බලන්න මේ කියන්නේ මේ දුෂ්චරිතය අකුසලයේ පෙන්වා දීම තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ පරුස විදියට හික්මවනවා කියන්නේ. අකුසලයේ පෙන්වා දෙනවා. ඉතින් 20 අවුරුද්දක් යනකම් සිල්ලත් භික්ෂුන් හිටියේ. විශාලා මහනුවරට සුදින්න කියලා තරුණේ බණ අහලා ඊට පස්සේ මොකද වුනේ? මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රය නිවන් දකින්න ඕනේ කියලා කැමති වුණා. එතකොට යා විවාහ වෙලා හිටියේ. විවාහ වෙච්ච අලුත. මෙයා ගෙදරින් ඔක්කොම මේ උපවාස කළා. මට මේ කැම් බීමත් එපා. මට මහණෙන් ආසර දුන්නොත් විතරේ මම ජීවත් වෙන්න කියලා මහා පෙරලියක් කළා. මෙයා මහාන වුණා. මහාන වෙලා දැන් ඉතින් හොඳ පිරිසිදු සිල් දැක සුදින්න කියලා හාමුදුරු කෙනෙක්. හොඳට සිල් රැකගෙන දැන් මෙයා වාසය කරනවා. ඊට පස්සේ ඉතින් කොහොම චාරිකාව වඩිද්දි ඔන්න දවසක් මේ ගෙදරට වැඩියා. දාසිය මොකද කළේ? මේ පිළිණු වෙච්ච පිට්ටු ටිකක් ගිහින් පාත්‍රයට දාන්න. නෑ විසි කරන්න හදනවා. ඒව නැගණිය මොකද කරන්නේ? විසි කරන්න. අහම මේකට දාන්න කිව්වා. එතකොට දැක්කා මේ ඉරියව් වලින් මේ අපේ ගෙදර හිටපු ස්වාමි පුත්‍රයා. ඉතින් ගිහිල්ලා මේ ඒ ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳ වෙලා හිටපු කෙනාට කිව්වා. අන්න මේ ස්වාමි පුත්‍රයාණන් වහන්සේ අන්න දැන් ඇවිල්ලා මේ දැන් මේ පිළිණු පිට්ටුවක් පිළි අරගෙන ගියා කිව්වා. හොයනකොට මේ පැත්තක පිළිකන්න එක වළඳනවා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි වඩින්න මේ දාන්නු නැහැ නේ වළඳලා ඉවරයි මම දැන් කිව්වා. කොහෙද ඉන්නේ කියලා අර වනාන්තරේ කිව්වා මං ඉන්නේ දැන්. එහෙනම් හිට වඩින්න කිව්වා. දානෙට. මේ ස්වාමීන් වහන්සේ බරපතල හිතුවේ නැහැ. වඩින ලෑස්තිනට දානමාන සකස් කරලා නැන්දනිය කිව්වා ලේලියේ
මගේ පුතාගේ සිත් ඇඳ ගන්නා හැදුම ඇඳපන් කිව්වාද. දැන් ඉතින් ඇඳා. ඇඳලා මොකද කළේ? දැන් ඉතින් දානෙට ගියා. ගිහිල්ලා ඉතින් දානි දෙන්නේ නැහැ. දැන් අරයා ඔව් අරයා දැන් ඉතින් එහෙට මෙහෙට ඔව් පටලැවෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ මොකද කියලා ඇහුවා. අහලක ඕවා බෑ. දාන දෙනව නම් දෙන්න මම යන්න ඕනේ. ඊට පස්සේ අනේ ස්වාමීනි ඔබ වහන්සේ මොන වගේ බිරින්ද ඇවරුම් බලාගෙනද මේ බඹසර රකින්නේ? දිව්‍ය ලෝකවල නැගණීනි මට එහෙම අදහසක් නැගණීනි කිව්වා කියලා උන් සීසන් නැතු වැටුණා. ඊට පස්සේ දෙමාපියෝ අඬන්න පටන් ගත්තා අපේ පරම්පරාවම ඉවරයි කිව්වා. දරු පරම්පරාව ඉවරයි කියලා දෙමාපියෝ කිව්වා අනේ ස්වාමීන් වහන්සේ එහෙමනම් කරන්න එපා. දැන් ඔබ වහන්සේ දැන් අපෙන් බැහැරිලා ගියා මේ දීපල වස්තුට මොකද වෙන්නේ? දරු බීජයක්වත් දෙන්න. ඒ වෙනකොට මේ ශික්ෂාපදයේ තිබුණේ නැහැ. ඒතර දන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? හොඳයි කිව්වා. දන්නේ නැනේ. ශික්ෂාපදයක් තිබුණේ නැහැ. එතකොට මේ දේ එපා කියලා තහනම් කළා. ඉතින් කිව්වා එහෙනම් මේ මං අර වනාන්තරේ ඉන්නේ කිව්වා. ඉතින් මේ මේකට බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අවුරුදු 20ක් වෙනවා. ඉතින් මෙවුන් දන් සේවනයේ දුන මේ ස්වාමීන් වහන්සේ චීවරයක් දරාගෙන Tamanගේ පැරණි බිරිඳත් සමග වනාන්තරේ වනගත දෙවි දේවතාවුන් දෑත් බැඳගෙන අඬන්න ගත්තා. බුදු සසුන කිලුට වුණා කියලා. ඊට පස්සේ ඒක අහලා චාතු මහරජික දෙවියෝ අඬන්න ගත්තා. බුදු සසුන කිලුට වුණා කියලා. ඒක අහලා තවතිසාවැසි දෙවියෝ දෑත් බැඳගෙන අඬන්න ගත්තා. බුදු සසුන කිලුට වුණා කියලා. අකනිටා බඹලෝ දක්වා දෙවිවරු කෑ ගහන්න ගත්තා. ලෝතුරා බුද්ධ ශාසනය කිලුට වුණා කියලා. ඊට පස්සේ මොකද වුනේ? මේ සිද්ධිය ඉවර වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ හිතුණා මට වැරදුනා. මේක ශ්‍රමණ උත්තමයෙක් විසින් නොකළ යුතු දෙයක් මේ මගේ අතින් වුණේ. දැන් මෙයාට කියා ගන්නත් බෑ. වෙච්ච වැරද්ද. දැන් මෙයා ලස්සනට හිටපු කෙනා සුමානින් දෙකින් කටු ගැහුණා. වළඳන්නත් බෑ. කල්පනා කරනවා. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා ඇහුවා මේ ආයමුතුන් වහන්සේ මොකද උනේ? අනේ මට මෙහෙම එකක් වුණා. අහෝ බුදුරජාණන් වහන්සේ වදාළ නේද මේ කාමයන් අනිත්‍යයි. කාමයන් ගිනිසුලක් වගේ. කාමයන් මස්වැදල්ලක් වගේ. සර්පහිසක් වගේ. මේ කාමයන් සම්පූර්ණයෙන් මිනිස්සයා විනාශ කරනවා කියලා මේ විමුක්තිය නැති කරනවා කියලා පෙන්වා දීලා තියෙනු නේද? අයි ඔබ වහන්සේ සීකලින් අනේ මෙහෙම එකක් වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ හැබැයි භික්ෂුව මෙහෙම අකරතැබ්බයක් වුණාද කියලා. වුණා. බුදුරජාණන් වහන්සේ හිස් පුරුෂය. අන්න එතනදී අර මං කිව්වේ දුෂ්චරිතයේ විස්තර කරන හිස් පුරුෂය මීට වඩා හොඳයි කිව්වා. භයානක සර්පෙක් ඉන්න ගුලක් ඇතුළට දැම්මන. මීට වඩා හොඳයි ගිනි අඟුරු වලක උබා ගත්තන. ඔව් මීට වඩා හොඳයි දිවිනසා ගත්තන. මීට වඩා හොඳයි මේ විපත වුණා නම් කියලා කියන මහණේ හිස් පුරුෂය මේකෙන් සත්‍ය පිරිසිදු බඹසරට ප්‍රතිඥා කොට සසුනට ආපු එක්කෙනා මේක කළොත් නිරේහෝ තිරිසන් අපාය යනවා කියලා. අන්න අකුසලයට අකුසල විපාකය. ඊළඟට මේ තමන්ගේ ස්වාමියාට මේ පැරණි ස්වාමියාට මේ ස්වාමීන් වහන්සේට මෙහෙම විපතක් වුණේ කියලා දැනගත්තා. ඉතින් මේක ආරංචි වුණා ඒ බිරිඳටත් දරුවෙක් ලැබුණා. අර බීජයක් නෙල්ලුවේ. ඒ නිසා යාට නම තිබුණා බීජක කියලා. අම්මට නම පැතුරුණා බීජක මාතා කියලා. මේ දෙන්නම මහාන වෙලා රහත් වුණා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ගැන විස්තරي සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ බුද්ධ දේශනාවේ තියෙන ආදි කම්මිකයාට අනාපත්‍ති කියලා. ඒ කිව්වේ ඒ වරද නොදැන ඉස්සල්ලාම කරන එක්කෙනාට ඒ වරද නිදහස් වෙනවා කියලා තියෙනවා. නමුත් එතනින් පස්සේ උන්වහන්සේ ගැන විස්තරයක් නැහැ. මොකද එච්චරයට ෂොක් එකක් වැදුනා. ඉතින් මේ අකුසලයයි අකුසල විපාකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනකොට අන්න ඒකට මිනිස්සු හික්මෙනවා. හික්මෙන්නේ නැද්ද ඒකට? මේකට මිනිස්සු හික්මෙනවා.
අකුසලයේ අකුසල විපාකය පෙන්වා දෙන එකට හික්මෙනවා. ඊළඟට පෙන්වා දෙන වචී දුස්චරිතය. බොරු කීම වචී දුස්ච පිරිස මැද යන්න ගහලා මේක කළාද නැද්ද? දැක්කද නැද්ද? කියලා දැකපු එක නැති කියනවා. කරපු එක නැති කියන බොරු කීම. එහෙම නැත්නම් පිරිස මැද කියනවා මේක අපි මුකුත් කරේ නැත්නම් නිස්සද්දයි කියනවා. කරපු එක නම් නිස්සද්ද වෙනවා. එතකොටත් බොරුවට අයිති වෙනවා. බොරු කීමට අයිති වෙනවා. එතකොට කේලාම් කීම පෙන්වා දෙනවා. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා එතන බිඳවන්න. මෙතනින් අහගෙන ගිහිල්ලා එතන කියනවා මෙතන බිඳවන්න. ඔව් ඊළඟට සමගි වෙච්ච අය බිඳවනවා. අසමගි කරවනවා. පවුල් කඩාකප්පල් කරවනවා. මෙය මොනවද? කේලම අන්න පරුස විදියට හික්පවනවා කියන්නේ ඒකයි. විස්තර කරා දෙනවා කේලම. එතකොට කේලම් කියපු අය රත් වෙලා යනවා. අනේ මට මෙහෙම වුණානේ කියලා. ඊළඟට පරුස වචන විස්තර කරලා දෙනවා. මේ සිතේ ශාන්තිය නැති වෙලා මෙහෙම නපුරු වචන අසභ්‍ය වචන කියාගෙන මෙහෙම යනවා කියලා. එතකොට එහෙම වෙච්චයි තැති ගන්නවා. මේක අකුසලේ. එහෙනම් මගේ අතින් මේ අකුසලේ සිද්ධ වෙලා තැති ගන්නවා යා. ඊළඟට මේ වගේ වචනේ හිස් වචන පෙන්වා දෙනවා. මේවා රාජ කතා, චෝර කතා ආදී විස්තර දෙතිස් කතා පෙන්වා දෙනවා. මේවා හිස් වචන කියලා. එතකොට මොකද කරන්නේ? අර හිස් වචනව කතා කර ඉන්නේ තැති ගන්නවා. මේ හිස් වචන කතා කර ඉන්නේ මම මේ ඉන්නේ. අන්න හික්මෙනවා. අර අකුසලයේ පෙන්වා දුන්නාම අකුසලයේ හඳුනාගෙන හික්මෙනවා. ඊට පස්සේ පෙන්වා දෙනවා මේ වචී දුස්චරිතේ විපාක. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කෝකාලික කියලා හඳුන්වනම කියන්නේ සරියුත් මොගලන් දෙනම වහන්සේට නින්දාපාස කළේ. ඔව් පවිතු භික්ෂූන් කියලා සරියුත් මොගලත් මහරහතන් වහන්සේලා දෙනමට. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟටම ඇවිල්ලා කිව්වනේ. ඉතින් කෝකාලික ආවම කියන්න එපා කිව්වා. වචනේ. කියද්දි ඒක කියලා ගියා. ගිහලා වැඩි වෙලාවක් ගියේ නැන්නේ මුළු ඇඟේම බිබිලි දාලා, ඒ බිබිලි කසන්න අරගෙන බිබිලි දාලා, ඒ බිබිලි වෙරළු ගෙඩි විතර වෙලා, ඊට පස්සේ බෙලිගට විතර ලොකු වෙලා, ඊට පස්සේ සරව වැදිලා පුපුරලා ඒත් හරි ගියේ නැන්නේ. ඊට පස්සේ මේ අනාගාමී බ්‍රහ්මරාජිකට තුදු කියලා. ඒ දෙවියොත් ඇවිල්ලා මෙයාව බේර ගන්න හිතාගෙන ඇවිල්ලා කිව්වා අනේ මේ හිත පහදවා ගන්න. කවුද නුඹ කියලා ඇහුවා. මම මේ අනාගාමී බ්‍රහ්මරාජෙක්. බලපං කරපු වැරද්ද. ඔබ මෙතන මෙහි ආවි කියලා ඇහුවා. බලන්න අර උපදෙස් දෙන්න ගියාම මුදුරජාණන් ඔහොම තමයි කිව්වා කටේ කෙටේ තියාගෙන උපදිච්ච උදවිය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යා මැරිලා උපන්නා. ඒ පදම නිරේනේ. ඔව් ඒක ඊට පස්සේ විස්තර කරනවා මේ නිරේ ආයුෂ ගැන. නිරේ ආයුෂ විස්තර කරගෙන යනකොට මෙච්චර ආයුෂ තියනවා මේ නිරේ, මෙච්චර ආයුෂ තියනවා මේ නිරේ, මෙච්චර මේ නිර රාශියක් විස්තර කරගෙන යනවා. ඒක දැක්කනේ දුස්චරිතේ විපාක විස්තර කරනවා. ඊළඟට මනෝ දුස්චරිතයත් විස්තර කරනවා. මනෝ දුස්චරිතය විස්තර කරන මේ අවිජ්ජා, දෝමනස්ස, අවිජ්ජා ඊළඟට ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටිය, නපුරු චේතනා, ව්‍යාපාද බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහණෙනි මම දකින්නවා සමහර අවස්ථාවලදී ඔව් දූෂිත සිතින් යුක්තව ඉන්නවා. ඒ දූෂිත සිතින් යුක්ත වාසය කරන එක්කෙනා මැරෙනවා. මැරිලා නිරේ තිරිසන් යෝනියේ ඉපදිලා දුක් විඳිනවා. දකින්නවා කියලා දුස්චරිතේ විපාක විස්තර කරනවා. මනෝ දුස්චරිතේ විපාක විස්තර කරනවා. එතකොට මේ විපාක අහන්න අය. එතකොට මට හිතෙන්නේ ගොඩාක් දුරට මේ ගමනේ වෙන්නේ දුස්චරිතය අහලා. දුස්චරිතේ විපාක අහලා නේද? ඈ? දැන් අපි කවුරුත් දමනුනේ සුචරිතය අහලා සුචරිත විපාකයටද? දුස්චරිතය අහලා දුස්චරිත විපාකයටද? දුස්චරිතය අහලා දුස්චරිතේ විපාකයටයි අපි දමනේ උනේ. බය වුණානේ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහටයි দমনය කරන්නේ සත්‍යයන්. ඊට පස්සේ උන්වහන්සේ එක එක්කිනාට දඬුවම් දෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ මේකයි දුස්චරිතය. මේකයි දුස්චරිත විපාක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කේසි දැන් ඔයා හස්පයන් দমনය කරනවානේ මේ මෘදු විදියටයි පාරස විදි සරපරස විදියටයි දෙකටම.
මාත් එහෙම තමයි කරන්නේ. මම සුචරිතයත් කියනවා, කාය සුචරිතයත් කියනවා. මේ කාය සුචරිතය මේකයි. කාය දුස්චරිතය මේකයි. බුදුරජාණන් වහන්සේ වදාළා ඊට පස්සේ කාය සුචරිතේ විපාක මේකයි. කාය දුස්චරිත විපාක මේකයි කියලා කයෙන් කරන හොඳ මේකයි, හොඳේ විපාක මේකයි. කයෙන් කරන නරක මේකයි, නරකේ විපාක මේකයි කියලා දෙකම විස්තර කරනවා. දැන් අපිට මේ ඔක්කොම විස්තර දැන් අපිට ළඟ තියෙනවනේ බුද්ධ දේශනාවල ඉන්නේ. දැන් සුචරිත විපාක ගැනක් තියෙනවා, දුස්චරිත ගැනක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වචනේ දුස්චරිතය මේකයි, වචනේ සුචරිතය මේකයි. වචනේ මේ විදිහට වැරදි විදිහට වචනේ පාවිච්චි කළොත් මේ විදිහට විපාක විඳීවි. වචනේ හරි විදිහට පාවිච්චි කළොත් මේ විදිහට සැප විපාක විඳීවි. ඊළඟට හිත ගැනත් විස්තර කරනවා. මේ විදිහට තමයි මනෝ දුස්චරිතය. එතකොට මේ විදිහට විපාක විඳීවි. මේ විදිහට තමයි මනෝ සුචරිතය. එතකොට මේ විදිහට විපාක විඳීවි කියලා විස්තර කරනවා. විස්තර කරනකොට මේ ධර්මයේ අහන එක්කිනා ශ්‍රද්ධාවේ පිහිටි එක්කිනා මේ මොකද කරන්නේ? පොඩි බණපදයක් අල්ලගෙන ඔන්න පුහුණු වෙනවා දැන්. මම දැන් වචනෙන් බොරු නපුරවද කරන්නේ මම සංවර වෙනවා. මේක යහපත් විපාක තියෙනවා. ඊළඟට අකුසල විපාකයට බය වෙනවා. හිරියොතක් ඇති වෙනවා. එතකොට හිරියොතක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ඔන්න සංවර වෙන්න යා පුරුදු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මේ දැන් ඔය විදිහට මේ විස්තර කරාම මේ කේසි අහනවා. එතකොට ස්වාමීනි මු르දු විදිහට පුරුෂයෙක් හික්මෙන්නේ නැත්තම්, මු르දු විදිහට හික්මෙන්නේ නැත්තම්, පරුස විදිහට හික්මෙන්නේත් නැත්තම්, මු르දු විදිහට පරුස විදිහට කියන දෙකෙන්ම හික්මෙන්නේ නැත්තම් එබඳු අයට භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා කේසි දමණය විය යුතු පුරුෂයා මු르දු විදියට හික්මෙන්නේ නැත්තම්, දමණය විය යුතු පුරුෂයා පරුෂ විදියට හික්මෙන්නේත් නැත්තම්, දමණය විය යුතු පුරුෂයා මු르දු බවෙනුයි පරුෂ බවෙනුයි දෙකම හික්මවන්නේ නැත්තම් මං එයාව මරනවා. එතකොට මේ කේසි කියනෝ හප්පා භාග්‍යවතුන් වහන්සේට සතුන් මැරීම කැප නැහැ නේද? නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ කේසි මං එයාව මරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ කේසි කැත්ත. තථාගතයන් වහන්සේට සතුන් මැරීම කැප නැහැ තමයි. නමුත් ඒ පුරුෂයා මුරුදු විදියට හික්මෙන්නේ නැත්තම්, මේ විදියට මේ දුස්චරිතේ මේකයි, දුස්චරිතේ විපාක මේකයි කියලා ඒකට හික්මෙන්නේ නැත්තම්, ඊළඟට සුචරිතේ මේකයි, දුස්චරිතේ මේකයි, සුචරිතේ විපාක මේකයි, දුස්චරිතේ විපාක මේකයි කියලා මුරුදු විදියටයි පාරස විදියට දෙකටමත් හික්මෙන්නේ නැත්තම් කේසි මම මෙහෙමයි කියන යා මරන්නේ කොහොමද? න තථාගතෝ වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤති. තථාගතයන් වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කරන්නේ නැහැ. නපි විඤ්ඤූ සබ්‍රහ්මචාරී වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤන්ති. සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් ඒ පුද්ගලයාට අවවාද අනුශාසනා කරන්නේ නැහැ කියලා අතාරිනවා. වදෝ හේසා කේසි ආර්යස්විනේ යන්න තථාගතෝ වත්තබ්බං අනුශාසම් මඤ්ඤන්ති. නපි විඤ්ඤූ සබ්‍රහ්මචාරී වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤන්ති. කේසි මේ ආර්ය විනයෙහි තථාගතයන් වහන්සේගේ අනුශාසන අවවාද අනුශාසනාව යමෙකුට ලැබෙන්නේ නැත්නම්, සබ්‍රහ්මචාරින් වහන්සේලාගේ අවවාද අනුශාසනාව යමෙකුට ලැබෙන්නේ නැත්නම් වදෝ ඒක මරණයක් වගේ කියනවා. ලැබෙන්නේ නැත්නම්. එතන බුදුරජාණන් වහන්සේට කේසි කියනවා ස්වාමීනි ඒකාන්තයෙන් මේක නම් ඊටා කනගාටුදායක මරණයක් තමයි කියනවා. මොකද්ද? තථාගතයන් වහන්සේ අවවාද අනුශාසනා කරන්නේත් නැහැ, සබ්‍රහ්මචාරීන් වහන්සේලා අවවාද අනුශාසනා කරන්නේත් නැහැ. ඉතින් මේක අහලා මේ කෙනා පැහැදිලා අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය කෙනෙක් බවට පත් වුණා. ඔබ හිතන්නේ ලංකාවේ වැඩිපුර ඉන්නේ මෘදු විදියට දමණය වෙන අයද, පරුෂ විදියට දමණය වෙන අයද, දෙකෙන්ම දමණය වෙන අයද, මැරිය යුතු අයද?
ඈ මැරිය යුතු අය. නමුත් අපි දරුණු විදිහට ඒ කියාගෙන ගියත් දරුණු විදිහට කියාගෙන ගියත් දමණය වෙන්නේ නැහැ නේ. නමුත් අපිට පේනවා මෙහෙම එකක්. දැන් දේවදූත සූත්‍රයේ කියාගෙන යද්දී අපි දේවදූත සූත්‍රයේ යම් අවස්ථාවල ප්‍රකාශ කළා බොහෝ දිනක් ඒක අහලා බය වුණා, තිසරණයට පැමුණුණා. මැරිය යුතු නැහැ. ඒ කියන්නේ තිසරණයට පැමුණුණා. ඔව්. වරදින් අත්මිදුණා. අකුසල විපාක ගැන ඇයි නැත්තම් මේකේ සම්පූර්ණ ඇත්ත දැන් අකුසලයේ කතා කරන්නේත් නැත්තම් අපි අකුසලයේ විපාක ඒ කියන්නේ කාය දුස්චරිතය මේකයි කියලා කතා කරන්නේත් නැත්තම් කාය දුස්චරිතේ විපාක මේකයි කියලා කතා කරන්නේ නැත්තම් කාය දුස්චරිතය හඳුනන්නේ නෑනේ. හඳුනන්නේ නෑ නේද කාය දුස්චරිතයකට? හඳුනන්නේ නෑ කාය දුස්චරිතය මොකද්ද කියලා. එතකොට එක එක්කිනාට පුළුවන් කාය දුස්චරිතේ මේකයි කියලා විවිධ දේවල් කියන්නේ. එතකොට ඒකින් තමයි පුද්ගලයාගේ සීලෙ මනින්නේ. දුස්චරිතේ දැන් කාය දුස්චරිතය මේකයි කාය දුස්චරිතේ විපාක මේකයි කියලා තේරුම් ගත්ත එක්කෙනා කාය දුස්චරිතය අතාරින්නේ නැද්ද? ඇයි අර විපාකයට භය හට ගන්නවා. මම මෙහෙම ගියොත් නම් මට මහ විශාල විපතක් වේවි, මට මහා අනතුරක් වේවි, මට මහා පීඩාවක් වේවි. ඒ නිසා මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා. කාය සුචරිතයයි කාය සුචරිතේ විපාකය අහනකට ලොකු රැකවරණයක් හිතට එනවා. මට මේ කාය සුචරිතේ සුචරිතේ විපාක අහනකට ඇති වුණේම ආරක්ෂාවක්මයි. හිතට ඇති වුණේ. මේක කරගත්තොත් හරි බය වෙන්න දෙයක් නැහැ. මේක කරගත්තොත් බය වෙන්න දෙයක් නැහැ කියලා. ඔබට එහෙම නෙමෙයිද උනේ? කාය සුචරිතේ අහනකට මේ කාය සුචරිතයේ ප්‍රගුණ කළොත් මම සුගතියේ උපදී. මං දුගතිය වටින්නේ නැහැ කියලා ආරක්ෂාවක් වගේ කන්නේ මේ දැ තියෙන්නේ. ආන්න බලන්න. එතකොට ඒකේ හිත පැහැදිලා තමයි සුචරිතයේ දෙන්නේ. කාය සුචරිතයේ දෙන්නේ. කාය දුස්චරිතයේදී ඇති වෙන්නේ බයක්. අනේ මේවා වෙලා තියෙනවා. මේවා කියලා තියෙනවා. මේවා හිතිලා තියෙනවා. මේ ක්‍රමේ නම් වහාම අතාරින්න ඕනේ. මේක නම් පුරුදු කළා හරියන්නේ නැහැ. මේක නම් හරියන්නේ නැහැ කියලා එයා ඒ දුස්චරිතයට බිය වෙනවා. සුචරිතයට කැමති වෙනවා. සුචරිතයට කැමති වෙනවා. බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේ මේවා පෙන්වා දුන්නේ නැත්තම් අපිට කොහින්වත් මේවා අහන්න ලැබෙන්නේ නැහැ. ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව කාය සුචරිතයේ ඉස්සල්ලාම පෙන්වා දෙන්නේ. එක්තරා අවස්ථාවක පෙන්වා දෙනවා මහණෙනි ඉස්සර මේ ශාසනයේ මුල් කාලේ ශාසනයට ඇතුළු වෙන අයට මේක කරන්න එපා, මේන් වළකින්න, මේ විදියට හිතන්න, මේ විදියට කල්පනා කරන්න, මේ විදියට ගත කරන්න කියලා සිහි කරන්න විතරයි කියනවා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හරියට මේ අස්පයන්ට උපමා කරලා තියෙනවා. සමහර අස්පය ඉන්නවා කියන එහෙම. ඔන්න ඉස්සෙල්ලාම අස්පය අල්ලගෙන එනවා. ගැට ගහලා තියෙන ටික කාලයක්. ඊට පස්සේ ඉස්සෙල්ලාම මොකද කරන්නේ? කටකැලියාව දානවා. කටකලියාව දානකොට එකපාරට අස්සයට අමුතුයි කියන. ඊට පස්සේ ටික මෙයා මේකට පුරුදු වෙනවා. ඊට පස්සේ අස්සයට හොඳින් කිව්වම මේක කරපම් පුතා. ආයි කසී ගන්න ඕනේ නැහැ කියනවා. මේක කරපම් කියවම කරනවා. ඒ මොන අස්සයදී? ආජානීය අස්සය. අස්සයන්නේ තියෙනනේ වර්ග. ඔව් ඒ සුපිරි අස්පයෝ. ඒ කිව්වේ අර ඔව් සාමාන්‍යයෙන් හොඳම වර්ගයේ අස්සය. එයා මොකද කරන්නේ? එයාට යන්තම් පොඩ්ඩක් කියනකට බොහොම ලස්සනට එයා හික්මිලා යනවා. දඩබ්බර අස්සය ඉන්නවා. ඒගොල්ලන්ට මොකද කරන්නේ? ඔව් හැමතිස්සෙම දඟලනවා. එතකොට කසින් ගහන්න ඕනේ. ඒ වගේ තමයි දුස්චරිතයේ පෙන්වා දෙන්නකට අර දඩබ්බරකම් නැති වෙලා යනවාද? සමහරු මට මතකයි ඇවිල්ලා කියන ස්වාමීනි මං ඉස්සරි බිබී හිටියා. මේ ධර්මය අහලා මට බය හිතුණා සංසාරේ ගැන. මම නැවතුණා. හරිනේ වැඩි. දමණේ වුණා. එහෙනම් බලන්න අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බවක් නැද්ද? ඇයි ඒ ධර්මය තුල අපි හික්මෙන්නේ නැද්ද? අදත් ඒ ජීවමාන බව තියෙනවා. ඒ ධර්මය අතාරික එක්කෙනාට ඉතින් දුස්චරිතය අඳුනන්නෙත් නැහැ, දුස්චරිත විපාක අඳුනන්නෙත් නැහැ.
සුචරිතය අඳුරන්නෙත් නැහැ. සුචරිත විපාක අඳුරන්නෙත් නැහැ. එයාට තියෙන ඉතින් කට තියෙනවට කියෝගෙන යන එක විතරයි. එහෙම නෙමෙයි මේක තියෙන්නේ. මේකේ බුද්ධ දේශනාවල් මනාවකට අපි හදාරලා දැන් බලන්න මේ කේසී සූත්‍රය විස්තර කරන ආකාරයනේ. කොයිතරම් පැහැදිලිද? මේකේ කාය සුචරිතය, වචී සුචරිතය, ඒකේ කායෙන් යහපත කායෙන් කරන යහපත මේකයි. වචනයෙන් කරන යහපත මේකයි. මනසින් කරන යහපත මේකයි කියලා යහපත ඉගෙන ගන්නවා. ඊළඟට මේ යහපතේ විපාක මේවා කියලා විපාක ඉගෙන ගන්නවා. ඊළඟට කයින් කරන අයහපත් දේවල් මේවා. වචනයෙන් කරන අයහපත් දේවල් මේවා. මනසින් කරන අයහපත් දේවල් මේවා. මේවා තමයි මෙහෙමයි අයහපත් දේවල් වල විපාක කියලා පෙන්වනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පුදුම විදියට මේ බුද්ධ දේශනාවල සම්පූර්ණ තියෙන්නේ මේ පුරුෂ ධම්ම සාරථී ගුණේ තමයි. බුද්ධ දේශනාවල. ඒවැස් විස්තර කරන බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී මහණෙනි මම බුදු වෙසින් දකින්නේ නැහැ කියනවා. මේ අනුත්තර වූ නිර්වාණ අවබෝධයට මේ නිරය තිරිසන් යෝනියේ වැටිලා ඒ වැටීමේ අනතුර තරම් වෙන දෙයක් මම බුදු වශයෙන් දැකින්නේ නැහැ කියනවා. ඒක බලන්න කොයිතරම් මේක බරපතලයිද. ඊළඟට අර සමහර අවස්ථාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි මා දැකලා තියෙනවා පස්සායතනික කියලා නිරයක්. ඒ නිරේ තියෙනවා යම්කිසි රූපයක් දැක්කනම් ඒ දැක්කට පස්සේ බියක්, තැති ගැනීමක්, දුකක්මයි උපදින්නේ. ශබ්දය අහනකොට බියක්, තැති ගැනීමක්, දුකක්මයි උපදින්නේ. නාසයට ගඳ සුවඳ දැනෙනකොට බියක්, තැති ගැනීමක්, දුකක්මයි උපදින්නේ. දිවට රස දැනෙනකොට බියක්, තැති ගැනීමක්, දුකක්මයි උපදින්නේ. කයට පහස දැනෙනකොට බියක්, තැති ගැනීමක්, දුකක්මයි උපදින්නේ. සිතට අරමුණු සිතෙනකොට බියක්, තැති ගැනීමක්, දුකයිම හිතෙන්නේ. මහණෙනි මේ පස්සායතනික නිරේ කියන එක මම දැක්කා කියනවා. ඊළඟට කියනවා මහණනි මම දැක්ක පස්සායතනික සුගතිය. ඇහෙන් රූපයක් දැක්කොත් සතුටක් සොම්නසක් විතරමයි කියනවා. කනින් ශබ්දයක් ඇහුනොත් සතුටක් සොම්නසක් විතරමයි කියනවා. මේකේ ආයතන හැන විස්තර කරලා කියනවා මහණෙනි මේ දෙකෙන්ම අපි බේරිලා ඉන්න වෙලාව කියනවා. ඇයි අරකට අහුනොත් කිසි දෙයක් කරන්න බෑ. බයයි, තති ගැනීමයි, දුකයි, වේදනාවයි. අරකට ගියොත් කරගන්න බෑ සැපේට අහු වෙනවා. මහණෙනි මේ දෙකෙම බේරිච්ච වෙලාව කියනවා මේ. එතකොට බලන්න නුවණ තියෙන කෙනෙකුට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න හොඳම අවස්ථාවක්. දුෂ්චරිතය බැහැර කරන්න හොඳම අවස්ථාවක්. සුචරිතය දියුණු කරන්න හොඳම අවස්ථාවක්. ඉතින් වෙලා තියෙන මේක තම තමන් විසින්ම හිතා තම තමන් හැදෙන්න ඕනේ. තම තමන් හිතා තම තමන් හැදෙන්න ඕනේ. අපි ගොඩාක් පුරුදු වෙන්න ඕනේ මේ සුචරිතයට සතුටු වෙන්නයි. සුචරිතේ විපාකයි. නමුත් අපිට ගොඩාක් දුරට අර හිත බර වෙලා තියෙන්නේ දුෂ්චරිතේ නිසා අපිට අර සුචරිතේ විපාක නෙමෙයි ඔලුවට වදින්නේ. දැන් අපි ගත්තොත් දිව්‍ය ලෝක විස්තර ඊළඟට යාමේ තුසිතේ නිම්මානති පරිනිම්මිත වස්වාති බ්‍රහ්ම ලෝක ගැන විස්තර කියාගෙන යනවා කියලා අපි කිව්වහම මේක ඉතින් එච්චර වදින්නේ නිරේ ගැන කියන එකට මෙහෙම නිරිසත්තු වෙනවා. බඩගිනි කියවම ඉඳපන් ඔබට කියලා ඔව් අර කොකු දාලා ඇදලා අරගෙන කට පළල් කොල්ල ගිනි ගුලි දානවා අම්මෝ කියලා ඔන්න යා ඊට පස්සේ තමයි ඒක විතරයි යාට වදින්නේ. പ്രേත වස්තු විමාන දැන් දිව්‍ය ලෝක විස්තරේ තියෙනවා විමාන වස්තු. නමුත් දිව්‍ය ලෝක විමාන වස්තු වලට වඩා හිතට වදින්නේ പ്രേත වස්තු ටික කිව්වට පස්සේ තමයි. പ്രേත ඉන්නේ කතන්දර. විස්තරේවට පස්සේ දැක්කද මේ പ്രേත වස්තු වල තියෙන කතා? ඒගොල්ලන්ගේ කැම්බීම ලිස්ට් එක දැක්කද? කැම්බීම ලිස්ට් එකේ තියෙන මිලිම අර මිනිසුන් මිනි පුච්චන තැන් වල ගලන වුරුණු තෙල් පිරීති පොරකක බොනවා කියන්නේ. ශරව, ලේ, සොටු, සෙම ඊළඟට දරුවන් වදන තැන් වල ගලන ජරාව මෙව කියන ස්පිරිතේ ආහාර. ඒක විස්තර කරන්නේ මට මතක හිටිට අර සරියුත් හාමුදුරන්ගේ අම්මා වෙලා ආත්ම පහකට කලින් හිටපු එක්කෙනා තමයි විස්තර කරන්නේ. අනේ මේවා අපි කකා හිටියේ කියලා. අපි හිතන්නේ පෙරේත ලෝකේ කිව්වා මෙහෙම එකක් නෙමෙයිනේ. ඒ විස්තරේ බලන්න ඕනේ. එතකොටයි තේරෙන්නේ. ඉතින් ඒව දිහා බලනකොට ඔන්න කම්පා වෙනවා.
මේකෙන් ගැලවෙන්න ඕන කියලා හිතනවා. නැත්තම් අපේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? ප්‍රමාදයක්මයි. ප්‍රමාණය ඒගොල්ලන්ට එහෙම වුණාට අපිට එහෙම වෙන්නේ නැහැ. නේ? ඔව් මට නම් එහෙම වෙන්නේ නැහැ. කියලා හැමතිස්සෙම තමන් ගැන හිතෙන්නේ තමන්ට එහෙම වෙන එකක් නෑ. අනිත් එක්කෙනාට එහෙම වුණාට තමන්ට එහෙම එකක් නෑ කියලා. තමන්ටත් එහෙම වේවි දෝ කියලා හිතෙන්නේ මේ කර්ම ඵල විමසනකට විතරයි. හැබැයි විමසන්න ඕනේ අනාත්ම විදියට. අනාත්ම විදියටයි කියන්නේ. මේ කර්මයේ විපාක මේ විදියට හැදෙනවා. මේක මට නවත්තන්න බෑ. මේක අනාත්ම දෙයක්. තමාගේ වශකී පවත්වලා බේරන්න පුළුවන් එකක්. අන්න එතකොටයි බය ඇති වෙන්නේ. මේකෙන් මිදෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් හිතන්නේ නෑ මට පුළුවන් මේ ඔක්කොම යටපත් කරගෙන මං කුසල අරමුණක් හිතා ගන්නම් කියලා. එයා Tamanට ඕන හැටියට මේක හිතන්න පුළුවන් කියලා හිතනවා. ඒක නෙමෙයි තියෙන්නේ. මේක Taman කරන ක්‍රියාවට අනුව හැදෙන එක. එහෙනම් Taman විසින් අයවලට බලා ගන්නම් කියන එක නැතුව මොකද කරන්න ඕනේ? Taman විසින් මේ ක්‍රියාව, ඒ කියන්නේ යහපත් ක්‍රියාව වර්ධනය සුචරිත වර්ධනයක් කරන්න ඕනේ. දුස්චරිතෙන් බැහැර වෙන්න ඕනේ. අන්නේම බැහැර වෙනකොට සුචරිතයේ වර්ධනය කරනකොට තමන්ගේ ජීවිතයේට තමන්ව රැකගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේකේ අඩු ගණනේ අපි තමන්වත් රැකෙන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ ගෙදර අයටත්, දන්නා යාළු මිත්‍රාදීන්ටත් මේ ඇත්ත తත්වය පැහැදිලි කරලා දෙන්න. දැන් ඔය කේසි සූත්‍රයේ ඒක තමයි. දැන් ඔය කියන්නේ බෙල්ල කපාගෙන මැරුණලු, තමන්ගේ අතින් බෙල්ල කපාගෙන ඒ පිහිය මිටිමලවගෙන මැරුණලු. එතකොට ඉතින් කොහෙද උපදින්නේ? දැන් මෙහෙමයි මම කියන්නේ. දැන් ඒ වගේ වැරදි අඩුපාඩු කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි මේ ටීටීකින් බලන්නේ මරණ දාන්නේ. අර බිල් ලාඩන් මරණ හැටි. ඇමරිකාවේ මරණ හැටි. ඉතින් මැරිලි ඉවරයක් නැහැනේ. මැරිලි ඉවරයක් නැහැ. තවත් මරනවා. දැන් හෙට අනිද්දා තව කොහොම මරන්න පටන් ගන්නද දන්නේ නැහැ. දැන් කියලා තියෙනවනේ පටන් ගන්න හදන දකුණෙන් කියලා. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරයිද දන්නේ මේ මැරිලි. ඉතින් මේ මොකද හේතුව? දුෂ්චරිතය මේකයි කියලා පෙන්වා දෙන්න කෙනෙක් නැහැ. දැන් මේගොල්ලෝ එක ආගම් වලට හේතු වෙලා ඉන්නේ. එක ආගම් වලින් ඒගොල්ලෝ පෝෂණය වෙන්නේ. නමුත් මේ ආගම් වල විස්තර වෙන්නේ නැහනේ. දුෂ්චරිතය මේකයි, දුෂ්චරිත විපාක මේකයි. සුචරිතය මේකයි, සුචරිත විපාක මේකයි. දුෂ්චරිතය සුචරිතය මේකයි, සුචරිත විපාක මේකයි. විස්තර වෙන්නේ මොකේද? බුද්ධ දේශනාව විතරයි නේ. වෙන කිසිම දේශනාවක නැහැ. අනිත් තැන්වල තියෙන එහෙම සමහර ආගම් වල විස්තර කරනවා මේ මොකද්ද? ඒ ආගම වෙනින් තවත් කෙනෙක් මරුවාම ඒක තමයි කියන සුගතිය යන්න තියෙන්නේ. එතකොට සුගතිය යන්න පෙන්වා දෙන්නේ දුෂ්චරිතේ. එතකොට ඒ දුෂ්චරිතේ සුගති මාර්ගයක් කියලා එයා හිතුවොත් සමහර ආගම් වල ගියක් ගෙවදිනකට හරකෙන් මරනවා. මරලා හිට මේ කට්ටිය කොම් බෙදාගෙන කරනවා. මේ ප්‍රාණඝාතයේ සුචරිතේද දුෂ්චරිතේද? මේ දුෂ්චරිතයේ යෙදিলা ඊට පස්සේ මේ දුෂ්චරිතය අනුමෝදන් කරනවා. දන්නේ නැහැ. දුෂ්චරිතය දන්නේත් නැහැ. දුෂ්චරිතේ විපාක දන්නේත් නැහැ. කරන්න දෙයක් නැහැ. එතකොට දැන් අපි මේ දුෂ්චරිතය හඳුනාගත්ත වෙලාවේ, දුෂ්චරිතේ විපාක හඳුනාගත්ත වෙලාවේ, සුචරිතය හඳුනාගත්ත වෙලාවේ, සුචරිතේ විපාක හඳුනාගත්ත වෙලාවේ අපි මොකද කරන්න ඕනේ? දුෂ්චරිතේ බැහැර කරන්න ඕනේ. එතකොට දුෂ්චරිතේ විපාකත් බැහැර වෙනවා. සුචරිතේම දිනු කරලා ගන්න ඕනේ. එතකොට සුචරිතේ විපාක අපට අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සුචරිත විපාක අත්විඳින්න ලැබෙන්නේම ඒ නිසා. එතකොට අපිට මේ දුර්ලභ අවස්ථාව දැන් මේ උදා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් නැත්තම් අපි දන්නවා අපේ රටේ ওই ධර්ම දේශනාවලදී විශේෂයෙන් වෙන්නේ සමහර ධර්ම දේශනා කියන්නේ ධර්ම දේශනා නෙමෙයි කොමඩි. කොමඩි කියන්නේ විකට නළුවෝ විනාශනෝ. එතකොට අර ඒවට පුරුදු වෙනවා. සමහරුන්ගේ ඒවා අඳු වුණා, බණිනවා. එච්චර ධර්ම කතාවල් නැහැ. ඉතින් ඒ නිසා සුචරිතය දුෂ්චරිතය හොයාගන්න බැරි තත්ත්වයක් දැන් රටේ තියෙන්නේ. බොහොම හොඳයි සියලු දෙනාට මේ කේසි සූත්‍රේ කියවන එක. මේ කේසි සූත්‍රයෙන් අපිට හොඳට තේරුම් ගත හැකි ගෞතම බුදුරජාණන් වහන්සේ පුරුෂ ධම්ම සාරථි වුණේ කොහොමද? ඒ පුරුෂ ධම්ම සාරථි බුදුරජාණන් වහන්සේ හොඳිනුත් দমনය කළා තියෙනවා. සැරපරුස විදිහනුත් দমনය කළා තියෙනවා. ඒ දෙකෙන්මත් দমনය කළා තියෙනවා. দমনය වෙන්නේ නැතිව අයින් කළා තියෙනවා කියලා.
දැන් අපි දන්නවනේ හොඳට අර මේ චන්නහිමියන් දැක්කනේ দমনය වෙච්ච තාන. ඇයි හොඳින් দমনය වෙන්නේත් නෑ අයියා. නරකින් দমনය වෙන්නේ නැහැ. බුදුරජාණන් ආනන්ද හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ මොකද කරන්න කියලා ඇහුවා. මොකද කිව්වේ? බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න කවුරුත් දැන් අහලවත් නැහැ. එතකොට මේ බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් මොකද දැන් මොකද්ද මේ බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ කියලා ඇහුවා. අවවාදානුශාසනා මුකුත් කරන්න එපා කිව්වා. ඒයිට ඕන එකක් කියාපුවාවේ ඔයගොල්ලෝ මුකුත් කියන්න එපා ඉන්න කිව්වා දැනට බෝහාන්සලා. ඊට පස්සේ කිව්වා දැන් මේක කොහොමද මේ කියන්න බෑ කිව්වා. එයා හරි සැරපරුසයි කිව්වා. තනියම යන්න එපා කිව්වා පිරිසක් එක්ක යන්න කිව්වා. ඊළ සංඝයා විසින් මෙන්න මෙහෙම සම්මත කළා කියලා කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා ආනන්ද හාමුදුරුවෝ අනිත් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා දැනුම් දුන්න මේ ආයෂ්මත් ඡන්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාලා සංඝයා විසින් බ්‍රහ්ම දණ්ඩනිය ඔබට නියම කරනවා කියලා බ්‍රහ්ම දණ්ඩනිය නියම කරන්න. මොකද්ද බ්‍රහ්ම දණ්ඩනිය කියලා ඇහුවා. ඇහුවම කිව්වා බ්‍රහ්ම දණ්ඩනිය කියන්නේ ඔබ වහන්සේට පුළුවනි ඕන කෙනෙක්ගේ කතා කරන්න. හැබැයි අනිත් කාගේවත් අවවාදානුශාසනා කතා බතා නැත. අනේ එහෙනම් මං ඉවරයිනේ කියලා සිහිනෙතු වැටුණා. එතන තමයි ඊට පස්සේ ස්වාමින් වහන්සේලා ගාවට මෙයා ගියා යත්. අනේ ස්වාමීන් වහන්සේ මට අවවාද කරන්න කියලා. ඒ කවුරුත් අවවාද කරන්න එක එක්කෙනා ළඟට යනවා. ආනන්ද හාමුදුර ළඟට වැඩියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහලා අනේ ස්වාමීනි මට අවවාද කරන්න කිව්වා. එතකොට ආනන්ද හාමුදුරුවෝ දාලා හරි ඔබ ජයගත්තා කිව්වා. ඔබ මානහොල බින්දා. දැන් ඔබ ධර්මය අවබෝධ කරගන්න සුදුස්සෙක් කිව්වා. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගන්න තියෙන මහා විශාල බාධාවක් තමයි මාන්නය. ඇත්ත පෙනිපෙනී ඇත්තට ගරහනවා මාන්නේ තියෙන එක්කෙනා. දැන් ඔය චතුරාර්ය සත්‍යයට අපහාස කරනවා දැන් අහන්න හම්බ වෙන්නේ ඔබට රූපායනින් එහෙම. එතකොට වේනවනේ මේ අනතුරු. එතකොට බලන්න මේ මාන්නේ විසින් පුද්ගලයාට කරන දේවල්. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ නිහතමානීව අපි දිනු කරගෙන අර උදේ අපි පෙන්වා දීපු ආකාරයට නාථ කරන ධර්මයන් අපේ ජීවිතයට ඇති කරගෙන එතකොට මේ දුසිරිතේ විපාකයටත් බය වෙලා සුචරිතේ විපාකයටත් කැමති වෙලා සුචරිතේ විපාක ලැබෙන විදියට ජීවිතේ දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාග්ය උදා වේවා. සාදු සාදු